සම්බුද්දස්සා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පඤ්ඤා චේව සති චේව නාමංච නාම රූපංච මාරිස ඒව මේ පුට් ඊතං මේ පුට්ඨෝ පබ්‍රෝහි කත්තේතං උපරුජ්ජති යත්ත මේ පඤ්ඤං පුච්චි ඉතතං වදාමිතේ යත්ත නාමංච රූපංච අසේසං උපරුච්ඡති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුච්ඡති අති පූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ උඩගම සුමංගල අපේ හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි සුපුරුදු පරිදි අපි බදාදා දවසේ පැවැත්වෙන සූත්‍ර සාකච්ඡාවට සූදානම් වෙන්නේ අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ පාරායන වර්ගයේ පිළිබඳව. ඉතින් පාරායන වර්ගයෙන් දින ගණනක් අපි සාකච්ඡා කළා. ඉතින් පාරායන වර්ගයේදී පාරායන වර්ගයේ අපට ඇතුළත් වෙන්නේ බුද්ධක නිකායේ සුත්ත නිපාතයට. ඉතින් අපි මම හිතන්නේ යන්තමින් සිහිපත් කරනවා නම් දීර්ඝව කතා කළා අපි භාවාරි බමුණ පිළිබඳව. භාවාරි බමුණට කරන සාපයක් භාවාරි බමුණට කරපු සාපය තමයි හිස නැත්නම් මුදුන 7 කටකට පැලේවා කියන එක. ඉතින් මුදුනත් ඒ මුදුන පැලීමත් කියන මේ දෙක පිළිබඳව මේ භාවාරි බමුණට දෙවි කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්නටයි කියලා. භාවාරි බමුණා ඒ අවස්ථාවේදී තමන්ගේ ප්‍රධාන ශිෂ්‍යෝ 16 දෙනා එකතු කරලා ඒ අය බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න හැටි භාවාරි බමුණා වේදේ තියෙන ආකාරයට කියලා දෙනවා. මොකද්ද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත යම් කෙනෙක් ගිහිගේ අතහැරලා වාසය කරනවා නම් ඊතනත්තා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කියන බව බුදුරජාණන් වහන්සේ ගැන මේ භාවාරි බමුණා දේශනා ප්‍රකාශ කරනවා. ඉතින් මේ පිරිස 16 දෙනා අජිත මානවයා තමයි මේ පිරිසේ ප්‍රධානියා. ඒ අජිත මානවයා ඇතුළු ඒ සියලු දෙනාම මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අඳුනගෙන බුදුරජාණන් වහන්සේගෙන් මනසින් ප්‍රශ්න අහනවා. බුදුරජාණන් වහන්සේ වචනයෙන් උත්තර දෙනවා. භාවාරි බමුණා වයස අවුරුදු 120ක් බවත් ත්‍රිවේදීය පරාප්‍රාප්ත කෙනෙක් බවත් ඒ වගේම භාවාරි බමුණා මේ මහා පුරුෂ ලක්ෂණ 3කින් යුක්ත බවත් පහූච දිව්වෝ ඕසෝ හිත වච්චගෝයෝ පූර්ණ රෝම ධාතු මේ කියන මේ මහා පුරුෂ ලක්ෂණ 3න් යුක්ත බවත් ප්‍රකාශ කරනවා. ඉතින් භාවාරි බමුණගේ ශිෂ්‍ය පිරිස 500ක් වෙනවයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ මුදුන පැලීමක් ගැන අහන්නේ. මුදුන කියලා කියන්නේ අවිද්‍යාව, මුදුන පැලීම කියන්නේ අරිහත් මාර්ගඥානය. ඉතින් මේ කරුණු ටික අහපුවාම මේ පිරිස බොහෝ සතුටටපත් වෙනවා. මේ අපි මෙතුවක්කල් කතා කරපු මේ භාවාරි බමුණා ඇතුළු මේ පිරිසගේ මේ කතාව පාරායන වර්ගයේ නිදාන කොටස.
ඉතින් පාරායන වර්ගයේ තියෙන වැදගත්කමත් පාරායන වර්ගයේ එදා හිටපු අය කොයිතරම් පරිහරණය කළාද කියන බවත් අපි මතක් කරන්න යෙදුණා. ඒත් එක්කම අපි එළඹුණා අජිත සූත්‍රයට. ඒ කියලා කියන්නේ මේ 16 දෙනා අතරින් ප්‍රධානම මේ ශිෂ්‍යයා තමයි අජිත කියලා හඳුන්වන්නේ. අපි මතක් කළා මේ 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා අතර 16 දෙනෙක් කියන බව. ඉතින් අජිත මානවකයා ඊළඟට ප්‍රශ්න අහන්න පටන් ගන්නවා මේ ලෝකේ වැහිලා තියෙන්නේ මොකෙන්ද? මේ ලෝකේ වැහිලා තියෙන්නේ මොකෙන්ද? ඒ වගේ මේ ලෝකේ ඇලිලා තියෙන්නේ මොනවයින්ද? ඉතින් බුදුහාඳුරන් වහන්සේ අවිද්‍යාවත් ඒ වගේම තෘෂ්ණාවත් කියන දෙක දේශනා කළා. මේ වැහිලා තියෙන දෙක මේ පිළිබඳව අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා තමයි මේ විදිහට මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට අපි කතා කළා සෝතය. එද සෝතේ පිළිබඳව මේ සෝතය කොහොමද ගලාගෙන යෑම කොහොමද නිවාරණය කරන්නේ? ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ මේ සෝතය නිවාරණය කරන්නේ නම් සතියේ නේද? සතියෙන් නිවාරණය කරන්නේ. ඒ වගේම ප්‍රඥාවෙන් ඒක මේ ඉවත් කළා දමනවා. එහෙමනම් සති ප්‍රඥා කියන දෙක තමයි මේ සෝතය නැති කරලා තමන්නේ. සෝතය කියලා ප්‍රකාශ කළේ සසර ගලාගෙන යෑම. සංසාරේ නැවත නැවත උපදමින් යන මේ ස්වභාවය. අපි සෝතයන් පිළිබඳවත් කරුණු රසක් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ බොහොම කෙටියෙන් මතක් කළේ කාල වේලා භූමියක් ගත වෙලා තියෙන නිසා. ඉතින් ඊළඟට ආපු ප්‍රශ්නේ තමයි අජිත මානවකයා තමයි මේ ප්‍රශ්න අහන්නේ. අජිත මානවකයා අහනවා පඤ්ඤා චේව සති චේව නාම රූපංච මාරිස ඒතම් මේ පුට්ටෝ පබ්‍රූහි කත්තේතං උපරුච්ඡති. මොකක්ද අහන්නේ? බුදුහාමුදුරන් වහන්සේට ආමන්ත්‍රණය කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවයි සිහියයි ඒ වගේම නාම රූප ධර්මයනුයි මේ සියල්ල කොහිදී නිරුද්ධ වෙද්ද? එතකොට දැන් මේ මුල ප්‍රශ්නවලදී අපට තේරුණා මේක ගමන් කරන්න ඕනේ, මේක නිවාරණය කරන්න ඕනේ සතියයි ප්‍රඥාවයි කියලා. දැන් සතියෙන් ප්‍රඥාවෙන් දෙක නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා අහනවා. එතකොට සතියයි ප්‍රඥාවයි නිරුද්ධ වේ ප්‍රඥාවයි ඒ වගේම ඊළඟට අහනවා නාම රූප දෙකක්. මේ නාම රූපයත් කියන දෙකක් කියන මේ සියල්ල කොහෙදී නිරුද්ධ වේද? එම් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ අදිත මානවකයාට ප්‍රකාශ කරනවා යමේතං පඤ්ඤහං පුච්ච අජිත තං වදාමි තේ. අජිත ඔබට මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා කියන එක තමයි කින් අදහස් කරන්නේ. යත් නාමංච රූපංච. ඔනේ නාම රූප දෙක අශේෂං උපරුච්ඡති. නේද? අශේෂව ඒ කියන්නේ චුට්ටක්වත් ඉතුරු නොකර නිරුද්ධ වෙලා යනවා. විඥානස්ස නිරෝධේන ඒ විඥානයන්ගේ නිරෝධයත් එක්කම ඒ පෙරපසු වීමක් නැතුව ඒ තේන උපරුච්ඡති. ඒ කියන්නේ පෙරපසු වීමක් නැතුව ඒ සියල්ලම එකටම නිරුද්ධ වෙලා යනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ අජිත මානවකයාට දේශනා කළා. එතකොට මේ ප්‍රඥාවත් සතියත් නාම රූප ධර්මේනොත්
නිරෝධය පිළිබඳවයි දැන් අහන්නේ. මේ සෝතය කලාගෙන යෑම නතර කළා දැම්මා. එහෙමනම් ඒ කියලා කියන්නේ කෙලස් ටික නැති වෙනවා. නේද? සෝත කලාගෙන යෑම නතර කරලා දැම්මේ මොකකින්ද? සතියයි ප්‍රඥාවයි එකතු කරගෙන. එතකොට හොඳට මතක තියාගන්න අපට මේ ධර්මතා වඩන්ට අවශ්‍ය වෙන්නේ සති පඤ්ඤා කියන මේ දෙකෙන්. එතකොට සතිපට්ඨානෙ අපි සතිපට්ඨානෙ තුළදී ප්‍රකාශ කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා. නේද? මේ කරුණු තුන පිළිබඳව. ඉතින් මෙතෙන්දී මේවා දැන් ඒ ක්‍රම තුලදී මොකද කළේ? අර සෝතේ ගලාගෙන යෑම නතර කළා දැම්මා. දැන් ගලාගෙන යෑම නතර කළා දැම්මයින් පස්සේ මේවා කොහෙදිද නිරුද්ධ වෙලා යන්නේ? ඒ ප්‍රශ්නේ තමයි අජිත මානවකයා අහන්නේ. මේ සතියයි ප්‍රඥාවයි මේ ටික නිරුද්ධ වෙන තැන පිළිබඳව අහනවා. එතකොට අපි සතිය පිළිබඳවත් ප්‍රඥාව පිළිබඳවත් අපි කෙටියෙන් කතා කරලා තියෙනවා. එතකොට සති කියලා කියන්නේ සිහිය කියන එක අපි හොඳටම දන්නවා. ඉතින් ඒ සතිය අපි තුල ඇති කරගත්තොත් වර්තමානයේ නැත්නම් සතර සතිපට්ඨානය තුල අපි ගමන් කරන්න ඕනේ. අන්න ඒකෙන් තමයි එතකොට මේ ප්‍රඥාවෙන් යුක්තව මේක සිද්ධ කරන්නේ. අපි ප්‍රඥාව ගැන මතක් කළා කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැකීමෙන්. එතකොට ඒ ත්‍රිලක්ෂණය දකින්ට පැමිණෙන්නේ කොතනින්ද? අපි මතක් කරන්ට යෙදුනා නාම රූප දකින්න ඕනේ, හේතුඵල දකින්න ඕනේ, ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් දකින්න ඕනේ. ඒක තමයි අනුපිළිවෙල ක්‍රමය. නේද? අපි නාම රූප ගැනත් ඒ වගේම හේතුඵල ධර්මයන් ගැනත් ඒ වගේම ප්‍රඥාව ගැනත් අපි නිතර කතා කරනවා. නේද? ඒ කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් පිළිබඳව. ඉතින් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් අපි අනිත්‍යයි කියලා හිතන්න ඕනේ. අපි දකින්න ඕනේ, අවබෝධ වෙන්නේ කොතනදීද? අපි නාම රූප වශයෙන් යම් තැනකදී නිවැරදිව තේරුම් ගත්තොත් මේ නාමයක්, මේ සිතත්, මේ රූපයත් සත්‍යයේ පුජ්‍යලයක් නැතය කියන මෙන්න මේ தത്വයට අපේ සිත පෙමුණුනොත් දෘෂ්ටීන් වශයෙන් ගන්න ස්වභාවය අපේ සිතින් අයින් වෙන්න ඕන. අයින් වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නෙමේ, අපි ප්‍රත්‍යක්ෂව දකිනවා. ඒ දැක්කයින් පස්සේ ප්‍රත්‍යක්ෂව දැක්කාම අනිත්‍ය දුක්ඛ අනාත්මයන් දකිනවා. මෙන්න මේ ටික වැඩෙනකොට දැන් අහන්නේ දැන් මේ ටිකෙන් තමයි මේක කරගෙන යන්නේ. නිරෝධයට ගෙනියන්නේ. දැන් අහන්නේ කොතෙන්දිද මේ ටික ඔක්කොම නිරුද්ධ වෙලා යන්නේ? ඒ නිරුද්ධ වෙන තැන අපි කවුරුත් අහලා තියෙනවා, අපි දන්නවා. ඒ නිරුද්ධ වෙන්නේ කොතනින්ද? මාර්ගඥානයන් තුලදී. නේද? මාර්ගඥානයන් තුලදී තමයි මේ ටික සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි මේ ධර්මතාවයන් ටික වඩනවා නම් සෝතය ගලාගෙන යෑම අපි ඒකත් කරුණු රසකින් මතක් කරන්ට යෙදුනා. මේ සෝතේ කියන එක කොහොමද මේ ගලාගෙන යෑම කියන එක වැළකින්නේ කියන කරුණු. එතකොට තෘෂ්ණාව, දෘෂ්ටිය, ඒ වගේම ක්ලේශය, ඒ වගේම දුෂ්චරිත, අවිද්‍යාව කියන මෙන්න මේ සෝත ටික තමයි නැති කරලා දමන්නේ. කොතනින්ද? සතියෙනොයි ප්‍රඥාවෙනොයි. එතකොට මේ ටික කොතෙන්දද නිරුද්ධ වෙන්නේ කියන එක තමයි ඊළඟට මේ ප්‍රශ්නේ අජිත මානවකයන් බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේ. ඉතින් බුදුරජාණන් කියන මේ දෙක අපි දන්නවා. නාමය කියලා කියන්නේ
මොකක්ද රූපේ කියන්නේ මොකක්ද කියලා අපි කවුරුත් හොඳට දන්නවා. ගොඩක් අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් නාමය කියලා කියනකොට අපි සරලව කෙටියෙන්ම මතක් කරගත්තොත් එහෙම වේදනා සංඥා සංකාර විඥාණයන්ට මේ හතරට නාම කියන නම හඳුන්වනවා. ඉතින් අපි සරලව අපි භාවනාවේදී සරලව දකිනකොට අපි ප්‍රකාශ කරන්නේ සිතත් කයත් කියන මේ දෙකක් හැටියට. නාම රූප වශයෙන් නේද? මේ සිත කය කියන දෙක ගැන කතා කරනකොට මුළු ලෝකේම තියෙන නාම රූප කතා කරලා අවසන්. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ අපි ළඟ තියෙන සිත කය දෙක කතා කරපුවාම සියලු නාම රූප දකින්නවද කියලා. මේ ලෝකේ තියෙන සියල්ලම දකින්න පුළුවන් කොතෙන්දද අපි ළඟ තියෙන සිතයි කයයි කියන දෙක හරියට දැනගත්තොත්. ඉතින් අපි මේ වචන මොකොත්ම නැතුව අපි දකිනවා නම් අපට සිතක් පහළ වෙනවා. ඒ සිත අපි දකිනවා. අපි මේ ශරීරය අරමුණු කරගෙන ආරම්මණයන් ඇති වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස නිවයින් ආරම්මණයන් ඇති වෙනවා. ඒ හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යන මේ ස්වභාවය දකිනවා. එතකොට මෙන්න මේ නාම රූප දෙක, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මේ නිරුද්ධ වෙන ආකාරය තමයි ඊළඟට මේ අහන ප්‍රශ්නේදී විස්තර කරන්නේ. එතකොට එහෙමනම් මේ නාම රූප දෙක මේ නිරුද්ධ වෙන ආකාරය මේ නාම රූප දෙකත් ඒ වගේම සතියත් ඒ කියන්නේ දැන් අපට මෙතෙන්දි හොඳට තේරෙනවා දැන් නාම රූප කියලා කියනකොට මේ අපි නාම කියලා ගන්නකොට මේ සති ප්‍රඥා කියන චෛතසික දෙකත් එතෙන්ටම ඇතුළත් වෙලා තියෙනවා. ඒ මොකද වේදනා සංඥා සංකාර විඥාන කියන තැනේදී වේදනාව කියන එක වේදනාව හැටියටත් සංඥාව වේදනාව කියන්නේ විඳීම සංඥාව කියලා කියන්නේ හැඳින ගැනීමත් ඒ වගේම සංස්කාර කියලා කියන්නේ ඊතුරු චෛතසික 50ක් කියන බව අපි දන්නවා. එතකොට ඊතුරු චෛතසික 50ට අපි දන්නවා ඒකාන්තයෙන්ම මේ චෛතසික දෙක ඇතුළත් වෙනවා. මොකද්ද? සතියත් ප්‍රඥාවත්. සතිය හැම කුසලයක් තුලම තියෙනවා. ප්‍රඥාව හැම කුසලයක් තුලම දකින්න ලැබෙන්නේ නැහැ. නේද? ඥාන විප්‍රයුක්තව කුසල් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාට සතිය කියන ධර්මතාවය හැමතැනම තියෙනවා. ඒ කියන්නේ අකුසලයට යන්න නොදී කුසලයේ තුල දරාගෙන ඉන්න එක. ඒ අරමුණ හඳුනා ගන්න එක. මේ සතියෙන් සිද්ධ කරන ඒ ක්‍රියාවලිය තියෙනවා. එතකොට ඒ විදිහට සතිය කියන ධර්මතාවයත් ඊළඟට ප්‍රඥාව. ඒ කියලා කියන්නේ අපි කුසල් කළාට කුසල් තුලදී අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප හේතුඵල දකින්නේ නැහැ. දන් දෙනකොට සිල් රකින්නකොට අපි ඒ තුලින් දකින්නේ නැහැ. එහෙමනම් අපි දකින්නේ කොතෙන්දද? මෙන්න මේ සතියයි ප්‍රඥාවයි සතිය වඩන තැනදී තමයි මේ ටික අපි දකින්නේ. අන්න එතකොට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. එහෙමනම් සතියයි ප්‍රඥාවයි කියන දෙක අපි එකට එකතු කර ගන්න ඕනේ. ඒ නිසා අපි හැම වෙලාවෙම හැම ක්‍රියාවලියක්ම සිහියෙන් කරන්නට පටන් අරගෙන සිහිය පුරුදු කරගෙන යනකොට තමයි අර ප්‍රඥාව ඊ ආකාරයටම අපි ළඟට මේ ටික ටික අපි එකතු කරගන්නේ. ඒ කියන්නේ ඒ ධර්මතාවයන් නිවැරදිව දකින්න පුළුවන් වෙන්නේ. අකුසලයට යන්න නොදී සිත කුසලයේ තුල රඳවාගෙන ඉන්න අතරතුරදීම ප්‍රඥාව අපි තුල වැඩෙනවා. එහෙමනම් අකුසල සිතක් පැමුණුණත් අකුසල සිත දකිනවා.
අකුසල සිත වැඩෙන්න දෙන්නේ නැහැ. අකුසල සිත නිරෝධයට ගමන් කරනවා. කුසල සිතක් පැමුණුනොත් කුසල සිතක් පැමිණෙනවා කියන බවක් දකිනවා. කුසල සිත ඇති වෙන ආකාරයක් දකිනවා. කුසල සිත වර්ධනය කරගන්නවා. ඒ ටික තමයි අපි සතර සතිපට්ඨානි ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බය තුලදී ආයතන පබ්බය තුලදී මේ අපි බොහෝ සෙයින් කතා කළේ පංචස්කන්ධ ස්කන්ධය තුලදී. එතකොට ඒ තුලදී අපි මොකද දැක්කේ මේ වයේ මේ අකුසල ධර්මතාවයන් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ආකාරය දකිනවා ආයේ ඇති නොවෙන්ට වග බලා ගන්නවා. කුසල ධර්මතාවයක් එනකොට කුසල ධර්මතාවය දකිනවා කුසල ධර්මතාවය ඇති වෙනවා පවතිනවා ඒ කුසල ධර්මතාවය වැඩි දියුණු කර ගන්නවා. අන්න ඒ තුල ඒ කියලා කියන්නේ එතකොට අපි භාවනා කරගෙන යනකොට එන අකුසල සිතිවිලිත් අකුසල කියලා කියනකොට අපිට නීවරණ සංයෝජන ආදී මේ නොයෙක් විදිහට අපි තුලට එනවා. අපි මේ වචන වලින් කතා කළාට අපි වාඩි වෙලා භාවනා කරගෙන යනකොට නැත්නම් සක්මන් කරගෙන යනකොට සීය පවත්වාගෙන යනකොට ওই වචන වලින් අපට කවදාවත් අකුසල් එන්නේ නැහැනේ. අපි නීවරණයක් එන්නේ කියලා එන්නේ නැහැ. අපි බැඳීමක් තුලට යනවා කියලා අපි දකිනවා. අපේ සිත විසිරෙනවා කියන එක අපි දකිනවා. නේද? ඒ විදිහට අපි අපේ සිත දැන් ඇකිලිලා තියෙන අපේ සිත තීනයට මිද්දයට ගිහිල්ලා තියෙන්නේ. මේ විදිහට අපි අපේ සිත වචන නැතුව අපි ප්‍රායෝගිකව දකිනවා. ඒ දකින තුලදී ඒ අකුසල ධර්මතාවයන් එතනින් නැති වෙලා යනවා. ඒ අකුසල ධර්මතාවයන් නැති වෙනකොට අපේ කුසල ධර්මතාවයන් වැඩෙනවා. එහෙමනම් ඒ සතිය තවත් සියුම්ම දකිනකොට අපි මොකද්ද දකින්නේ මේ මෙනෙහි කරන සිතත් ඒ වගේම අරමුණක් කියන මේ දෙකක් වශයෙන් අපි දකිනවා. නේද? අපි මෙනෙහි කරන සිතක් තියෙනවා අරමුණක් තියෙනවා. මේ දෙක දකිනවා. අපි සරලව හිතුවොත් ආස්වාස ප්‍රස්වාසයන් තියෙනවා ආස්වාසයේ ඇතුල් වීම ප්‍රස්වාසයේ පිටවීම සිතින් දකිනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ එකක් වශයෙන් ඒ වගේම දකින සිත වෙන එකක් වශයෙන් දකිනවා. ඒ කියන්නේ වෙනින් එකක් දෙස අපි පිට ඉඳන් බලාගෙන ඉන්නවා වගේ අපට මේ දැක්මක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස දෙක අපි වෙනම දකිනවා. නේද? ඉතින් අපට වේදනාවක් එනවා. අපි වේදනාව එනවා දකිනවා වේදනාව මෙනෙහි කරනවා. එතකොට වේදනාව තියෙනවා මෙනෙහි කරන සිතක් තියෙනවා. නේද? ඒ වගේම අපට මතක් වීමක් එනවා. අපි මතක් වීමක් එනකොටම මතක් වීම හඳුනා ගන්නවා. මතක් වුණා කියලා මෙනෙහි කරනවා. එතකොට මතක් වීම තියෙනවා මතක් වීම උන දෙයක් තියෙනවා මතක් වීමක් තියෙනවා. ඒ වගේම ඒක මතක් වුණා කියලා දැක්ක සිතක් තියෙනවා. නේද? අපි මතක් වුණා නැත්තම් මේ හුස්ම ඇතුල් වුණා පිට වුණා කියලා මුලින් භාවනා කරගෙන යනකොට මේවා මේ විදිහට වින්ම දකින්නේ නැහැ. ඉතින් එහෙම කරගෙන යනකොට ඒ ටික අපි හරියට දකිනවා. ඒක වින් වශයෙන් අපි දිගට කරගෙන යනකොට මේක බොහොම මේ පිළිව අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ විදිහට ඒ තුල අපි මේ සිත පිහිටවගෙන ගමන් කරනවා. එහෙමනම් ඒ සිත ඒ ධර්මතාවයන් තුල මොකද වෙන්නේ? දැන් අපි මේ විදිහට නාම රූප වශයෙන් නේද? අපට ශබ්දයක් ඇහෙනකොට අපි ශබ්දයක් කියන එක දකිනවා. එතකොට ඒ ශබ්දය අඳුරගත්තු හිතක් තියෙනවා. ශබ්දයක් කියලා අපි මෙනෙහි කරන්නේ. නැත්නම් ඇහෙනවා කියලා මෙනෙහි කරන්නේ. ඒක වින් වශයෙන් අපට අඳුර ගන්න පුළුවන් වෙනවා එතකොට.
ඒ වගේම රූපයක් වෙනකොට පේනවා කියලා අපි මෙනෙහි කරන්නේ රූපයත් සිතත් මේ දෙක වින් වශයෙන් දකින්න අඳුනා ගන්නට. එතකොට ඒ දෙකක් වශයෙන් අපි මේ දෙක දකිනවා. එතකොට ඒ දෙක තුල තමයි අපි අපේ සිත පිහිටවන්නේ. එතකොට එහෙම දකිනකොට මේ හැම අරමුණක්ම මොකද වෙන්නේ? ඒ අරමුණ ඇති වෙනවා පේනවා, අරමුණ පවතිනවා පේනවා, අරමුණ නැති වෙලා යනවා දකිනවා. නේද? හුස්ම ඇතුල් වීම පටන් ගැනීම දකිනවා, ඇතුල් වේගන යනවා දකිනවා, ඇතුල් වීමේ අවසානයක් දකිනවා. ප්‍රස්වාසයේ පිටවීම පටන් ගැනීමක් දකිනවා, පිට වේගන යනවා, පිටවීමේ අවසානයක් දකිනවා. නේද? සිතවිල්ලක් සිතට එනවා, මතක් වීමක් එනවා. ඒ මතක් වීම එනකොටම අපි දකිනවා බලන්න අපි මේ තැනට අපේ සිත ඇවිදිලා තියනවාද සමහරවිට මතක් වෙන එක අපි දන්නේවත් නැහැ අපි මතක් වෙන එක ඔස්සේ ගිහිල්ලා එහෙම ගිහිල්ලා ඉවර වුණායින් පස්සේ තමයි අපි දකින්නේ මගේ සිතට මේ මතක් වීමක් ආවා කියලා. නමුත් අපි මතක් වෙනකොටම දකිනවා මතක් වීම තුල ඉන්නවා මතක් වීම නැති වෙලා යනවා දකිනවා. නේද? මේ විදිහට මේ අරමුණ තුල මොකක්ද දකින්නේ? ඇතිවීම දකිනවා, පැවැත්ම දකිනවා, නැතිවීම දකිනවා. මේ මොකද්ද? ප්‍රඥාව. ඒ ප්‍රඥාව හැටියට අපි දකින්නේ මොකක්ද? එතකොට ඒ තුලදී අපි දකින්නේ ඒ අනිත්‍ය ස්වභාවය. නේද? ඒ අනිත්‍ය ස්වභාවය. එමනම් ඒ අනිත්‍ය ස්වභාවයත් එක්කම මේ සියල්ල අපට අපහසු කර එකක් හැටියට දකිනවා. අන්න ඒක දුක්ඛිත ස්වභාවය කියලා අපි දන්නවා. එහෙමනම් මේ එකක්වත් අපට ඕන විදිහට පාලනය වෙන්නේ. අපි ටිකක් භාවනා කරගෙන යනකොට මොන පහසුකම් එනකොට නම් අපි බොහොම කැමති වෙනවා. තව ටිකක් භාවනා කරගෙන යනකොට අපට අපහසුකම් එනකොට නම් අපි බොහොම දුක් වෙනවා. නේද? නමුත් එකක්වත් අපට පාලනය කරන්න බෑ. මේ දෙකක්වත් පාලනය කරන්න බෑ. මොකද වෙන්නේ? ඒ ධර්මතාවයන්ට අවශ්‍ය හේතුන් නිසා ඒව පහළ වෙනවා. ඒ හේතුන් නිරුද්ධ වෙනකොට ඒව නිරුද්ධ වෙනවා. අපි යම් තැනකදී සතිය අඩු කරගත්තා නම් ඒ සතිය අඩු කර ගැනීමේ හේතුව නිසා අපට මොකද්ද වෙන්නේ? අර හිතේ තිබුණු සංසුන්කම නැති වෙනවා. භාවනා කරන කාලයේ තිබුණ සංසුන්කම gedare ඉන්නකොට අපිට නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රායෝගිකව දකිනවා. එහෙමනම් අන්න මේ සති ප්‍රඥා කියන දෙක දැන් සතියෙන් අර හැම අරමුණක්ම දැක්ක හැටි අපි දැක්කා. අරමුණ හරියට අඳුන ගැනීම දැක්කා. අරමුණ අඳිනගෙන යනකොට තමයි ඒ අරමුණේ ඇතිවීම නැතිවීම කියන දෙක දකින්නේ. නාම රූප වශයෙන් දකින්නේ. එතකොට එහෙම දකිනකොට මොකද වෙන්නේ? ඒ ධර්මතාවයන්ට අනුව ඒක නැති විලා යන ස්වභාවයක් දැක්කා. එහෙම වෙනකොට අපේ පාලනයක් නැති එකක් හැටියටත් ඒක දැක්කා. අන්න ඒ තැනදී එහෙමනම් අපි වැඩුණේ මොකක්ද? ප්‍රඥාව. නේද? සතියයි ප්‍රඥාවයි. එහෙමනම් සතිය ප්‍රඥාව වඩා ගත්තේ කොතෙන්ද? මේ නාම රූප දෙක තුලදී. එහෙමනම් දැන් ප්‍රශ්නයක් සති ප්‍රඥා වැඩිගෙන යනවා ඒ සෝතය නැති විලා යනවා. සෝතය කියලා කිව්වේ සංසාරේ මේ ගමන. දැන් එතකොට ප්‍රශ්නයක් දැන් මේක කොහොමද සියල්ල නිරුද්ධ වෙන්නේ කොතෙන්ද? අන්නේ නිරුද්ධ වෙන තැන තමයි මේ අජිත මානවකයාගේ ඊළඟ ප්‍රශ්නේදී විස්තර අහන්නේ. මේ ප්‍රශ්නේදී අද අපි සාකච්ඡා කරන තැනට එන්නේ. එතකොට මේ නිරුද්ධ වෙන තැන පිළිබඳව අජිත මානවගේ ප්‍රශ්නෙට බුදුහාඳුරන් වහන්සේගෙන් මේ ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. නේද? ඒක නිරුද්ධ වෙනකොට එකක්වත් ශේෂ වෙන්නේ නැහැ. නේද? හිත නිරුද්ධ කරපු තැනක් තියෙනවා. නේද? හිත නිරුද්ධ වෙන තැන් තියෙනවා. සමහර වෙලාවට සිහි නැති කරපුවාම
මේ ලෝකෙදී නේද? හිත නිරුද්ධයි, ක්‍රියාකාරීත්වයෙන් නැහැ. නේද? ඒ වගේම අසඤ්ඤ තලයේ ඉපදුනකොට සිත නිරුද්ධයි. නමුත් ඒක තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා, ශේෂ වෙලා තියෙනවා. නේද? ඒ නිසා මොකද වෙන්නේ? නැවත හට ගන්නවා. එහෙමනම් නැවත හට ගැනීමක් නැතුව මේක නිරුද්ධ වෙන තැන තමයි මේ අජිත මානවයකට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. එහෙමනම් ඒ නිරුද්ධ වෙන තැන තමයි කොතනද? මාර්ගඥාන. ඒකට ඒ සමගම ඇති වෙන පලඥානෙ. මාර්ගඥානයෙන් තමයි එතකොට මේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒ මාර්ගඥානය ආදීෙහිදී නිරුද්ධ වෙන ආකාරය අපි දන්නවා. නේද? මාර්ගඥානයේදී එතකොට මේ නාම රූප දෙකම නිරුද්ධ වෙනවා. දැන් හිතන්ට සෝවාන් මේ මාර්ගඥානයේදී කෙලෙස් නසනවා. එතකොට සෝවාන් මාර්ගඥානයේ පලඥානයන් ලැබෙනකොට ඒ තැනැත්තා කොච්චරක් නිරුද්ධ කරලා දමනවද? සංසාරේ ගම උපදින්ට තියෙන භවයන් විශාල ප්‍රමාණයක් නිරුද්ධ කරලා භව 8කට සීමා කරගන්නවා. ඔන්න බලන්න නාම රූප කොච්චර නිරුද්ධ කරලා දැම්මද කියලා. අපි ගාව කොච්චර මේ උපදින්ට පුළුවන් ශක්තියින් තියනවාද, සංස්කාර තියනවාද, කුසල් අකුසල් විපාක දෙන්න පුළුවන් ඒවා තියනවාද, අපි කරගන්න පුණ්‍ය ශක්තියින් අතීතේ ඒවා කොච්චර තියනවාද, අකුසල් කොච්චර තියනවාද, අපායේ උපදින්න තියෙන ශක්තියින් කොච්චරක් තියනවාද? ඒ සියලු ශක්තියින් නිරුද්ධ කළා දැම්මා. ඒ සියලු ශක්තිය නිරුද්ධ කළා දැම්මා. ඉතින් ඒ නිරෝධය අත්භව 8කට සීමා වුණා. අත්භව 8කට නැතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ කියන්නේ 8ක් අපට ඇති කරලා දෙන්නේ නෑ, 7කට සීමා වුණා. නේද? 8කින් අයින් වුණා, 7කට සීමා වුණා. එතකොට මෙන්න මේ විදියට නිරුද්ධ වෙන තැන. එහෙමනම් ඒ තැනේදී නිරුද්ධ කළා දාපු දේවල් එකක්වත් ආය ඇති වෙන්නේ නැහැ. එක ධර්මතාවයක්වත් ආය ඇති වෙන්නේ නැහැ. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයන් ආය හටගන්නේ නැහැ. ආය අර භවයන්නේ උපදින්න 8ක 7කට වැඩියෙන් උපදින්න තියෙන දේවල් ටික සියල්ලම නිරුද්ධ වෙලා ඉවරයි. ශේෂයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ආයේ ඒ ටික ආයේ අපට ඇති වෙන්නේ නැහැ. ආයි එතනින් එහාට මේ සෝවාන් වුණ පුජ්‍යලේ ආයේ ආපහු ඇවිදිලා ආයේ ආපහු සංසාරේ ගමන් කරන්නේ නැහැ. ඒ ටික එතෙන්දිම නිරුද්ධ වෙලා යනවා. ඒ ටික එතනම නිරුද්ධ වෙලා යනවායි කියලා විස්තර කරනවා. එතකොට කල්පනා කරන්ට ඒ විදිහට ඒ ටික නැති වෙලා යනවා. ඉතින් මේ සෝවාන් මග නුවණට එනකොට ඉතින් මං හිතන්නේ ඒ පිළිබඳව විස්තර කරනවා නම් අපට දවසක්ම කතා කරන්න ඒවයි නිරුද්ධ වෙන ආකාරය, නිරුද්ධ වෙන ස්වභාවයන්, කෙලෙස් මොනවද නිරුද්ධ වෙන්නේ, මොන සිද්ද නිරුද්ධ වෙන්නේ, නේද, මොන චෛතසික ධර්මයන්ද නිරුද්ධ වෙන්නේ. ඒවා මං හිතන්නේ අපි අභිධර්ම පන්ති වලදී දැන් කතා කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ මම හිතන්නේ ඒ සියල්ල අපට විස්තර කරන්න තරම් අවස්ථාවක් නෙවෙයි. එතකොට මේ සෝවාන් මග නුවණ. ඒ වගේම සකුදාගාමී වෙනකොට සකින්නාගාමී නේද? දෙපාරක් එන්නේ නැහැ. නේද? දෙපාරයි. ඊට වඩා එන්නේ නැහැ. 7කට සීමා වුණා. 7න් දේවතාවකට සීමා වුණා. නේද? එතකොට අපි මොකද කරලා තියෙන්නේ? කාමරාග පටික සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ. නේද? සීමා කරලා තිබ්බා. ඒ දෙකකට සීමා වෙනකොට ඒ එතෙන්ට එනකන් තියෙන එයින් එහා උපදින්න තියෙන ශක්තියින් සියල්ලම නැති වෙලා ගියා. අනාගාමී මාර්ගඥානයට එනකොට මොකද වෙන්නේ? එකකට සීමා වුණා. භව එකකට සීමා වුණා. එතනින් එහාට තියෙන යම් ශක්තියක් තියනවද? ඒ සියල්ලම නිරුද්ධ වුණා. ඒ සියලු නාම රූප ධර්මතාවයන් නිරුද්ධ වෙලා ගියා. එතකොට ඊළඟට අරහත් මාර්ගඥානයේදී
සියල්ලම නිරුද්ධ කළා දැම්මා. නේද? සියල්ල නිරුද්ධ කළා දැම්මා. නමුත් ඒ වුණාට තව ඉතුරු වෙලා තියෙනවා මොකක්ද? නාම රූප දෙකත් ප්‍රඥාවත් සියල්ල අර කෙලෙස් ධර්මතාවයන්ගේ කොටසක් නිරුද්ධ වෙලා ගියා. පිරිනිවන් පාන මොහොතේදී මේ සියල්ලම එකවරම නිරුද්ධ වෙලා යනවා. ඒ විඥානියත් සමගින්ම විඥානීය මොහොතකදී නිරුද්ධ වෙනවද? ඒ සමගින්ම අනික් ධර්මතාවයන් සියල්ලම නිරෝධයටපත් වෙනවා. ආයේ නැවත හටගන්නේ නැති තත්වයකටපත් වෙනවා. ආයේ හටගන්නේ නැති තැනකටපත් වෙනවා. මෙන්න මේක තමයි මේ අජිත මානවකයාට බුදුරජාණන් වහන්සේ මේ ලබලා දුන්න උත්තරය. දැන් එතකොට සති ප්‍රඥා වැඩින්නේ කොහොමද? වඩාගෙන යන්නේ කොහොමද? ඒ ටික නිරොද්ධ වෙන්නේ කොයි තැනකදීද කියන බව අපි මේ පුංචි වෙලාවේදී චුට්ටක් සාකච්ඡා කරන්න උත්සාහ කළා. එතකොට ඒ කරුණු ටික මම හිතන්නේ මේ අපි කෙටියෙන් සාකච්ඡා කළා. අපට ඒ පිළිබඳව යම් කරුණක් කතා කරන්න තියෙනවා නම් ඒ අයටත් අවස්ථාව මේක. ඒ නිසා මම හිතන්නේ ඒ ටික පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද කාල වේලාවේ හැටියට අපට සාකච්ඡා කරන්නට මේ පුංචි කාලයක් තියෙනවා. කතා කළ යුතු යමක් තියෙනවා නම් ඊට අපි අවස්ථාව යොදා ගමු. මේ පිළිබඳව අපට කතා කළ යුතු දෙයක් තියෙනවා නම්. හොඳයි. සාකච්ඡා කරන්නට කතා කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ ගොඩාක් ඒවා අහලා තියෙනවා. ගොඩක් ඒවා මතකයි. ඒ නිසා මේ අජිත සූත්‍රය තව අජිත සූත්‍රයේ අජිත මානවකයා අහන තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔව් අවසර ස්වාමීන් වහන්සේ මාර්ගසිතෙන් රූපේ නිරුද්ධ වෙනවද? නෑ මාර්ග සිතත් එක්ක නිරුද්ධ වෙන්නේ මම ඒකයි කිව්වේ භව 7කට සීමා වුණා. එතකොට අනාගතික රූප ටිකක් නිරුද්ධ වෙලා ගියා නේද? එහෙම ස්වාමීන් වහන්සේ එතන ඉහාට එහෙම. එතන එහාට තියෙන ටික නිරුද්ධ වෙලා ගියා. එතන එහාට ආයේ ඉතුරු උනේ නෑ. එතෙන්දී ඇත්තටම අපි එතෙන්දී කතා කරන්නේ අර කෙලෙස් නිරෝධය පිළිබඳව විතරනේ ගොඩක් වෙලාවට. නමුත් ආත්ම භාව 7කට සීමා වෙනවයි කියලා කියන්නේ කොච්චරක් රූප නිරෝධ වෙලා ගිහිල්ලාද? පහළ වෙන්න තියෙන රූප නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙනවා. නේද? ඒක සිද්ධ වෙලා තියෙනවා. මම හිතුවා ප්‍රශ්නේ මතුවේයි කියලා. මම ඒකයි මේ ආත්ම භාව 7න් නිරෝධ වෙනවා කියන එක අවධාරණය කළේ. හොඳයි. ඉතින් මේ අජිත සූත්‍රය හරිම වැදගත් සූත්‍රයක්. මොකද මේ විදර්ශනාව සම්පූර්ණයෙන්ම එකතු කරපු සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදී අර 16 දිනම රහත් වුණා කියලා විස්තරයක් තියෙනවා අටුවාවේ. අපි බලමු ඉස්සරහට කතා කළා ඒ පිළිබඳව කොහොමද සාකච්ඡා වෙන්නේ කියලා. නේද? මොකද අජිත මානවකයා අහන තවත් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නයත් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි අජිත මානවකයා අහපු මම හිතන්නේ මේ එක දවසට කතා කරන්න තරම් කරුණු රාශියක් තියෙන දේව මේ ටිකක් තමයි මේ අජිත මානවකයා අහන්නේ. මොකද මේ අය බොහෝම සිත දියුණු කරගත්තු අය සමාධිය දැක්කා. ඒ ප්‍රඥාව සංසාරේ බොහෝමයක් වඩලා තිබ්බා. නමුත් එතනින් එහාට යන්න බැරි ආවරණයක් තිබුණා. ඒ ආවරණය තමයි මේ නැති කළ දෙන්නේ. අවිද්‍යාව. එතකොට මේ ටික ඇහෙනකොටම මොකද වෙන්නේ? මේ අය මෙතනින් මිදෙනවා. නාම රූප ධර්මයන් ටික සියල්ලම නිරුද්ධ කළා දමනවා. නේද? ඉතින් නාම රූප දෙකත් සම්පූර්ණයෙන්ම අවශ්‍ය ශේෂ කරන්නේ නැතුවම විඥානියත් එක්ක සතියයි සමාධියයි එක්ක පරිණිර්වාණයෙන් තමයි නිරුද්ධ වෙලා යන්නේ.
නේද? පරිණිර්වාණයට යනකම්ම අරිහත් මාර්ගඥානීයට පැමුණුණත් තවත් අපි වර්තමානික වශයෙන් ලබාගෙන තියෙන නාම රූප ධර්මතාවයන් ටික තියෙනවා. අතීත මේ අනාගතේ පහළ වෙන සියල්ල අපි නැති කරගෙන ගියා. නමුත් වර්තමානික වශයෙන් අපි ළඟ තියෙන නාම රූප ධර්මතාවයන් ටික ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අරහත් මාර්ගඥා ලැබුණත් තව සතිය ප්‍රඥාව ඒවත් අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒ සියල්ලත් නාම රූප දෙකත් නේද? සති ප්‍රඥා ඇරුණාම තව නාම ස්කන්ධ ටික තියෙනවනේ. රූපස්කන්ධ ටික තියෙනවනේ. මේ සියල්ලම විඥාණය සමගින්ම නිරුද්ධ වෙනවයි කියලා දේශනා කළා. මොකද නැවත විඥානයක් හටගන්නේ නැහැ. එහෙමනම් මේ පොතෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරිණිර්වාණය. නේද? පරිණිර්වාණයේදී සියල්ලම නිරුද්ධ වෙනවයි කියලා. එහෙමනම් ඒ පරිණිර්වාණයෙන් පස්සේ නැවත ආයේ හට ගන්න තැනක් නැහැ. නේද? තෘෂ්ණාව නිරෝධ කළා දැම්මා. නේද? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා අපි විස්තර කළේ. නමුත් නාම රූප දෙක නිරෝධ වුණායි කියලා ප්‍රකාශ කළේ නෑ. ඒ වගේම සතියත් ප්‍රඥාවත් නිරෝධ වුණායි කියලා විඥානියත් නිරෝධ වුණායි කියලා දේශනා කළේ නෑ. ඒ ටික සියල්ල නිරෝධ වෙලා යන්නේ කොතින්ද? එතකොට අපි පරිණිර්වාණයේදී. තව මොකොත් තියෙනවද අපිට කතා කරන්න? හොඳයි. එහෙමනම් අදට අපි අවසන් කරමු. අපි මේ අවස්ථාවේදී අජිත සූත්‍රයේ මේ සාකච්ඡා කරමින් යන්නේ පාරායන වර්ගයේ තියෙන වටිනාකමොත් අපි විටින් විට හඳුන්වලා දුන්නා. ඉතින් කල්පනා කරගන්න මේ විදිහට අපි මේ ඇති කර ගන්නට යෙදුන මේ උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ල